ගන්න තිබ්බේ නේද මේ ප්‍රතිලෝම සමානුපාත සම්බන්ධව. ඒත් කමන්නේ මම මේක එනම් අවශ්‍ය ගත්ත නැතිවට අපි කියන්න කියාගන්න. අපි මේ පාඩම තමයි අද කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි දර්ශක ඉවර කරන්නේ නේද? ඔගොල්ලෝ පුතේ මේ ඔයගොල්ලන්ගේ හැමතිස්සෙම පන්තියට කලින් දවසේ චුට්ටක් බලන්න ඔයගොල්ලන්ගේ මේ සයිට් එක ඔයගොල්ලන්ගේ මේ ප්‍රොෆයිල් එක ඒකේ බැලුවාම ඔයගොල්ලන්ට පුළුවන් මේ ටියුට්ස් අප්ලෝඩ් කරපුවා තියෙනවද නැද්ද කියලා බලා ගන්න. හරිද? ඒක හැමතිස්සෙම පන්තියට කලින් දවසේ චුට්ටක් බලන්නේ. එම් බැලුවාම මම හැමදාම දැන් ඉදිරියේදී හැම සතියෙම ටියුට් එකක් අප්ලෝඩ් කරන බලාපොරොත්තු වෙන ඊග දවසේ කරන එක. හරිද? ඒකට අපි එන්න මේක ඩෙවලොප් කරගෙන අලුත් කරගෙන යන්න බෑ නේද? ඒ නිසා ඔයගොල්ලෝ ඒක කරන්න. හරි. එදා අපි දර්ශක පාඩම සම්පූර්ණයෙන් ඉවර කරා නේද? ඔයගොල්ලන්ට මම දර්ශක නීති ටික ඔක්කොම කියා දුන්නා. ගෙදරදී හදන්නත් ගැන මොකද කිව්ව මං හිතන්නේ. එදා කවින් ඉන්දියාද මේ දර්ශක පාඩමට? අද සර් ඉන්දියානේ? නෑ සර් අදයි ජොයින් වුනේ. අද තමයි අලුතෙන්ම ආවේ නේද? හරි. හොඳයි හොඳයි. රයිට්. එතකොට අපි ඔයාලට පුතේ පරණ පාඩම් වල වීඩියෝස් තියෙනවා මේකේ මේ සයිට් එකේ. එතකොට ඒවා පොඩ්ඩක් චෙක් කරන්න. හරිද? ඒ චෙක් කරලා ඊට පස්සේ ඔයාලට ඒ කරපු පාඩම් වල බැරියෝ තියෙනවා නම් අපි ඒව නැවත කතා කරමු වෙලාවක් දියදාගෙන. අද පාඩමේ ඉඳලා නැවත අපි දෙවෙනි වාරයේ පළවෙනි පාඩම තමයි අද කරන්න තියෙන්නේ. හැබැයි අපි ඊට කලින් අපිට අත්‍යවශ්‍ය වෙන නිසා දර්ශක සහ සමීකරණ කරලා තියෙන්නේ. දෙවෙනි වාරට අදාළව. හරිද? අද අපි අනුලෝම සමානුපාත කියන පාඩම තමයි මේ කතා කරන්න යන්නේ. ඔයගොල්ලන්ගේ දෙවෙනි වාරයේ පළවෙනි පාඩම. සර් පළවෙනි අහන්න පුතේ. සර් පළවෙනි වාරේ සේනම් පාඩම් ඉවරද? ඔව්. පළවෙනි වාරේ ඔක්කොම වගේ අපි ඉවර කරා. එක පාඩමක් තියෙනවා මම හිතන්නේ ප්‍රත්‍යක්ෂ ටික තියෙනවා නේද? ඒ ටික විතරයි දෙන්නේ ජාමිතියට අදාළව. අනිත් ඒවා ගොඩක් ඒවා ඉවර කරලා තියෙන්නේ. නැවත වාරයක් අපිට ඒවා කතා කරන්න පුළුවන් පුතේ ඔයගොල්ලොත් එක්ක. ඒ ප්‍රශ්නයක් නෑ හරිද? අපිට කාලය යොදාගෙන අලුතෙන් සම්බන්ධ වෙන ළමයින් අපි වෙනම අරගෙන නැවත වාරයක් මේ පාඩම් කතා කරනවා. අපි ආයෙත් කතා කරලා වෙන වෙලාවක් යොදාගෙන. හරිද? ඒක කරමු. දැන් පළවෙනි වාරයේ ඉඳලා දෙවෙනි වාරයේ මුල් පාඩමේ ඉඳලා හරියට අල්ලගෙන යන්න පුතේ. හරිද? හරි. අද එතකොට අපි අනුලෝම සමානුපාත ගැන කතා කරන්න යන්නේ. අනුලෝම සමානුපාත. දැන් මේ අනුලෝම සමානුපාත ගැන අපි කතා කරන්න කලින් අපිට චුට්ටක් මතක් වෙන්න ඕනේ පුතේ අනුපාත කියන පාඩම. හරි අනුලෝම සමානුපාත කියන්නේ මේ අනුපාත හා සම්බන්ධ වෙන කොටසක්. right. ඔයගොල්ලන්ට මතක නම් අනුපාත අටවසරදී ඉගෙන ගත්තා. මේ අනුපාත මොකද්ද මේ අනුපාතයක් කියන්නේ? මතක නම් උත්තර දෙන්න පුළුවන් අනුපාතයක් කියන්නේ මොකද්ද කියලා. ඉතින් අපි බෝඩ් එක වෙනුවට මෙතන ස්ක්‍රීන් එක ෂෙයා කරලා අපි ගන්නවා. හොඳයි. හරි. හරි. එතකොට දැන් අනුපාතයක් මෙන්න මෙහෙම අපි ලියුවා නේද පුතේ? 2/3. හරි. මේ අනුපාතයක්. අපි මේ මැද තියෙන අනුපාත ලකුණනේ. මේ විදිහට තියෙන අනුපාත ලකුණ. හරිද? ඒතර මෙතන 2/3 කියලා ලියුවා. හරිද පුතේ? එතකොට මේ 2/3 කියන්නේ පුතේ දැන් මොකක් සම්බන්ධද? මෙන්න මෙහෙම අපි දැන් බදාම් මිශ්‍රණයක් හදනකොට කොන්ක්‍රීට් බදාම් මිශ්‍රණයක් හදනකොට සිමෙන්ති ආති දෙකකුයි වැලි තාච්චි තුනකී දානවා කියන එක මෙතනදී අදහස් කරනවා 2/3 කියන. හරිද? දැන් අපිට කියන්න පුළුවන් පුතේ අපි හිතමු කේක් එකක් වගේ හදනකොට අපි කේක් කිලෝ 2කට පාන් පිටි කිලෝ 3ක් දානවා. අන්න ඒ වගේ කතාවක් නේද? එතකොට මෙන්න මේ විදිහට අනුපාතයක් ගැන කතා කරන්න පුළුවන්. නේද? එතන අනුපාතයේ
ඒකදී අපි අනුපාතය ලියනකොට පුතේ එකම ඒකකයකින් තියෙන්න ඕන අනුපාතයේ රාශිය. දැන් සීනි පාන් පිටි ගන්නවා ඒක කිලෝ වලින් තියෙනවා නේද? වැලි සිමෙන්ති ගත්තා නම් ඒක එකම තාච්චියෙන් තියෙන්නේ. නේද? එතකොට ඒකකයේ තමයි තාච්චිය නැත්නම් ඒකකයේ තමයි කිලෝග්‍රෑම් කියන එක. එකම ඒකකයෙන් තියෙන රාශීන් අතර සංඛ්‍යාත්මක සම්බන්ධය අපි අනුපාතයක් කියලා කියනවා. හරිද? එකම ඒකකයෙන් තියෙන රාශීන් අතර සංඛ්‍යාත්මක සම්බන්ධය. එතකොට මෙතන මේ සංඛ්‍යාත්මක සම්බන්ධය තියෙන මේ දෙකයි කියන අපි ගත්තොත් සීනි කිලෝ 2ක් කියලා මෙතන 3යි කියන පිටි කිලෝ 3ක් කිව්වට පස්සේ එතකොට එකම ඒකකකින් තියෙන දෙකම එතකොට සීනි සහ පිටි අතර සම්බන්ධය තමයි මේ තියෙන 2 අණු 3ක් දාන්න ඕනේ කියන එක තමයි කතාවේ කියවෙන්නේ. එතෙන් අනුපාතයක් කියන්නේ එහෙමයි. එකම ඒකකින් ඇති රාශීන් අතර සංඛ්‍යාත්මක සම්බන්ධය. හරිද? හරිද? මම මේකේ ඕගලන්ට මේ පාඩමේ ඒවා අදාළ නෝට්ස් ඕනේද පුතේ? අට වසරට අදාළ දේවල් මතකයිද ඕනේද? අවිෂ්ක ඕනේ සර්. ඕනේ සර්. ඕනේ නේ. හරි හරි. කවින්ටත් ඕනේ ඇති මට අපේ කෙරුණු අඩුයිනේ නේද ටිකක්? කවින්ට ඕනන්නේ. right. ලියන්නේ නම් පුතේ අද මාතෘකාව එනම් අනුලෝම සමානුපාත කියලා ලියලා ඊට පස්සේ ඒ යටතේ ලියන අනුවත්වාව විදිහට අනුපාත කියලා. හරි සර්. හරි. right මාතෘකාව ලියන පුතේ කවීන් අනුපාත කියලා අනුමාත්‍රිකාව විදිහට right. ලියන්න අනුපාතයක් කියන්නේ මොකක්ද කියන එක අපි දැන් ලියන්න හදන්නේ පුතේ ලියන්න එකම ඒකකයකින් ඇති රාශීන් අතර එකම ඒකකින් ඇති රාශීන් අතර සංඛ්‍යාත්මක සම්බන්ධය එකම ඒකකින් ඇති රාශීන් අතර සංඛ්‍යාත්මක සම්බන්ධය අනුපාතයක් ලෙස හැඳින්වේ. මේකෙන් ඇති රාශීන් අතර සංඛ්‍යාත්මක සම්බන්ධය අනුපාතයක් ලෙස හැඳින්වේ. හරි. දැන් අනුපාත භාවිතා කරන අවස්ථා පොඩ්ඩක් ඔයගොල්ලෝ මතක් කරන්න පුතේ අනුපාත භාවිතා කරන අවස්ථා අනුපාත භාවිත කොන්ක්‍රීට් මිශ්‍රය සාධනකොට අනුපාත භාවිතා කරනවා නේද පුතේ අනුපාත පිළිබඳ දැනුම තියෙන්න ඕනේ. හරි. තව අනුපාත පිළිබඳ දැනුම තියෙන්න ඕනේ පුතේ අනුපාත ඇසුරෙන් තමයි අපිට ඒක ගොඩක් වෙලාට කියන්නේ නේද? කොන්ක්‍රීට් මිශ්‍රය හදනකොට දැන් වැඩ කරන බාසුන්දයා කියනවා අතට දෙන ගෝලයට ඔය දෙකට එකට දෙකට තුනක් දාන්න කියලා කියන සමහර ලාට. ඒ කියන්නේ සිමෙන්ති එකට වැලි දෙකක් දාලා කොන්ක්‍රීට් ගල් තුනක් දාන්න කියලා. එතකොට ඒක එකට දෙකට තුන කියලා කියනවා. නේද? දැන් සමහර ලාට
දැන් ඔයගොල්ලෝ අර ගොඩක් අය දැන් කෑම හදනකොට කෑම වට්ටෝරු නැත්නම් ඔය කෑම පිළිබඳ දේ වෙච්ච පොත් අරගෙන ඒව බලාගෙන කරනවනේ නේද? එතකොට අපිට කියනවා මේ පිටි සීනි මිශ්‍ර කරන්න මේ 2-3 අනුපාතයට කියලා. නේද? එතකොට අපි ඒක ඒ පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ. 2-3 කියන්නේ මොකක්ද? දෙක මේකකින් එතකොට තියෙන්න ඕනේ. මේකකින් නම් අපි කෝප්පයක් ගත්තොත් කෝප්පෙන් සීනි දෙකක් දානවා නම් පිටි තුනක් දාන්න ඕනේ කියන කතාව. නේද? අන්න එහෙමයි තියෙන්නේ. right. උදාහරණයක ඒ වගේ උදාහරණයකට කොන්ක්‍රීට් මිශ්‍රණයක් හදනකොට ඊට පස්සේ කේක් සාදනකොට පිටි සීනි අතර අනුපාතය නේද? අම්මලා වුණත් දැන් ගෙදරදී අනුපාත භාවිතා කරනවා නේද පුතේ? අනුපාත පිළිබඳ දැනුම අවශ්‍ය වෙනවා ගොඩක් වෙලාවට. සමහරවිට ඔය දැන් අපි තුමු ඔයගලන්ට කිරිතේ එකක් හදනකොට නේද? ඊට පස්සේ පිටි කිරි හැඳි කීයකට සීනි කොච්චරක් දානවද? ඒ වගේ ඒ අනුපාත පිළිබඳව ප්‍රායෝගිකවම ඒගොල්ලොන්ගේ අත්දැකීමෙන් මේගොල්ලෝ අනුපාත අවබෝධ කරගෙන තියෙන්නේ. නේද? අපි දැන් මේ විෂයක් විදිහට ඉගෙන ගන්නවා මෙතන. හරි. පැහැදිලි නේද? right අනුපාතය කියන්නේ එහෙමයි. ඒතකොට දැන් අනුපාතවල උදාහරණ එකක් දැන් ලියාගත්ත නේ උදේම කල්පනා කරලා මම කියන ඒවා ඔයගොල්ලෝ උදාහරණ දැන් ලියා ගන්න ඕනද නේ? හරි ඊට පස්සේ තමයි අනුපාතයක් විදිහට අපිට භාගයක් ලෙස දක්වන්න පුළුවන්. කොහොමද? දැන් මේ 2:3 කියන අනුපාතය පුතේ මේ දෙක අපිට ලවයේ ලියලා 3 හරේ ලියන්න පුළුවන්. නේද? එතන මේක පළවෙනි පදයේ කිලින් වෙන්න ඕනේ ලවයට දෙවෙනි පදේ එන්න ඕනේ හරයට. කොහොම අනුපාත භාගය ලෙස ලියන්න පුළුවන්. ලියන්න අනුපාත භාගයක් ලෙස දැක්වීම. අනුපාත භාගයක් ලෙස දැක්වීම. හොඳයි. හරි. ඊට පස්සේ මම අනුමාත්‍රකාර ලියන පුතේ තුල්‍ය අනුපාත. මේ 2:3 කියන අනුපාතයේ පුතේ මෙන්න මේ දෙක මම වැඩි කරනවා පුතේ දෙකකින්. දෙක දෙකෙන් වැඩි කරාම 4යිනේ. right. එතකොට මේ අනුපාතයේ තියෙන අනිත් පදෙත් එම සංඛ්‍යාවෙන් දෙකෙන්ම වැඩි කරනවා. මේකත් දෙකෙන් වැඩි කරනවා. 3 දෙකෙන් වැඩි කරාම කීයද පුතේ? 6යි. ඔන්න 4/6 කියන අනුපාතයක් එනවා. ඒ කියන්නේ එකම සංඛ්‍යාවෙන් පද දෙක වැඩි කරලා නිසා 2/3 සමානයි පුතේ 4/6 කියන අනුපාතයට. මෙන්න මේකට අපි කියනවා මොකද්ද පුතේ? තුල්‍ය අනුපාතයක්. කියන්නේ 2/3ට තුල්‍ය අනුපාතය තමයි 4/6. මේ අනුපාත දෙක මේ ක්‍රමයෙන් ලියුවට මේ දෙකෙන්ම කියවෙන්නේ එකම කතාව. වටිනාකම සමානයි. නේද? right. ඒක පුතේ අපිට මෙන්න මෙහෙම කරන්න පුළුවන්. අපි ගත්තොත් දැන් ගමු 5/10 කියන එකක්. right. මේකෙන් මම මේ 5 බෙදනවා 5යි. ඒකම මේ 5න් බෙදනවා මේකත් 5න් බෙදනවා. 5ට 5 1යි 10ට 5 2යි. ඔන්න 1/2 කියලා ආවා. ඒ කියන්නේ අපිට එනම් 5/10 කියන එක කෙනා ලියන්න පුළුවන් පුතේ 1/2 කියලා. නේද? right. එතකොට ඒකත් එතකොට අපිට අනුපාතයකට එකම අනුපාතයේ තියෙන පද එකම සංඛ්‍යාවෙන් බෙදලා අපිට ගන්න පුළුවන්. ඒකත් අපිට කියන්න පුළුවන් තුල්‍ය අනුපාතයක් කියලා. හැබැයි මේ බෙදන්න පුළුවන් විශාලම සංඛ්‍යාවෙන් බෙදපු නිසා අපි කියනවා මේකට මෙන්න මේ ලැබිච්ච එකට සරලම අනුපාතය කියලා. අනුපාතයක් සරල කරන්නත් පුළුවන්. එතකොට මේ තුල්‍ය අනුපාත දැනුම් භාවිතේ. ලියන්න පුතේ මෙන්න මෙහෙම. අනුපාතයක ඇති පද අනුපාතයක ඇති පද එකම සංඛ්‍යාවකින් එකම සංඛ්‍යාවෙන් බෙදීමෙන් හෝ එකම සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් ඊට තුල්‍ය අනුපාත ලබාගත හැකිය.
ඊට තුල්‍ය අනුපාත ලබාගත හැකියි. තරුවක් දාලා අලුතෙන් ලියන්න. බෙදීමේදී බෙදී හැකි විශාලම සංඛ්‍යාවෙන් බෙදූ විට බෙදීමේදී බෙදී හැකි විශාලම සංඛ්‍යාවෙන් බෙදූ විට සරලම අනුපාතය ලැබේ. හරි පුතේ දැන් මේ බෝඩ් එකේ තියෙන ලියා ගන්න. මම ලියා ගමු අපි බෝඩ් එකේ තියෙන ටික. හරි සර්. හරි. right. okay උත්තර නේද? දැන් මම ප්‍රශ්නයක් දානකොට ඉස්තම් පුරවන්න. right මේක ඉස්තන්ට පුරන්න පුතේ ඔයගොල්ලෝ දැන් ඉස්කොටු හතරක් තියෙන ඒ හතර පුරන්න ටක් ගන්න. ඊයාගෙන
ඉවරනම ඕකේ කියලා කියන්න පුතේ. හරි සර්. හොඳයි. කෙවින් හරි සර්. හොඳයි. right. එතකොට බලන්න ඔයාලට පේනවා දැන් මෙතන මේ දෙක හතරෙන් වැඩි කරලා තමයි 8 උනේ නේද? දැන් අපිට ඒක හොයාගන්න පුළුවන් 8 දෙකෙන් බෙදුවම 4යි. ඒ හතරෙන් මේ 3 වැඩි කරාම මෙතනට එන උත්තරේ කියලා පුතේ. ඉතින් ඔයගොල්ලන්ට 12. 12යි කියලා එනවා. 12. හරි නේද? 8 දෙකෙන් බෙදුවම 4යි. 4ෙන් වැඩි කරලා 3 එතකොට උත්තරේ 12යි කියලා. හරිද? එතකොට මේ 15 3ෙන් බෙදුවාම තමයි මෙතන 5 වෙලා තියෙන්නේ. එතකොට බෙදෙන සංඛ්‍යා අපිට හොයාගන්න පුළුවන් 15 මේ 5ෙන් බෙදෙනවා. 5ෙන් බෙදුවම 3යි මෙතන 12ක් 3ෙන් බෙදෙන එතකොට උත්තරේ මෙතන කියලා පුතේ. උත්තරයි. 7 කියලා එනවා. හරි? මේ එක 7ෙන් වැඩි කරාම 7යි. නැත්නම් 7 එකෙන් බෙදුවම 7යිනේ. 21ත් 7ෙන් බෙදෙන. එතකොට කියලා උත්තරේ මෙතන 3යි. 24 12න් බෙදුවාම 2යි. එහෙනම් 10ත් දෙකෙන් බෙදෙනවා පුතේ. එතකොට මෙතන උත්තරේ කීයද? 5යි කියලා එනවා. එතකොට මේක දෙකෙන් වැඩි කරාම 10යි මේකත් දෙකෙන් වැඩි කරාම 20. ඔන්න ඔබයි ඉන්නේ තුල අනුපාත පිළිබඳ එහෙනම් දැන් ඔයගොල්ලන්ට අවබෝධයක් තියෙනව නේද පුතේ? හරි. ඊට පස්සේ අපි යනවා පුතේ දැන් සංයුක්ත අනුපාත වලට. කියන මාතෘකාව සංයුක්ත අනුපාත. ඉතින් අපිට කියන මේ A අනු B කියන්නේ 2:3යි B අනු C කියන්නේ 3:4යි. දැන් අපිට කියන පුතේ මේ අනුපාත දෙක සංයුක්ත කරන්න කියලා. ඒ කියන්නේ A අනු B අනු C මේක සංයුක්ත කරන්න කියලා කියනවා. එතකොට ඔයාලට පේනවා මෙතන සංයුක්ත කරනගෙන මෙන්න මෙහෙම මේ පද ටික මේ තියෙන අකුටි ඔක්කොම එකම අනුපාත ලෙස දක්වන එක. හරිද? එතකොට A අනු B කියන්නේ පුතේ ඔයාලට පේනවා 2:3යි. B අනු C කියන්නේ 3:4යි. දැන් මේ දෙක අනුපාත දෙකම පොදු පදේ B නේ. B වලගේ මෙතන 3 වෙනකොට A වලගේ 2යි. ඒක B වලගේ අපි 3යි කියලා මෙතන දාගත්තාම මෙතන 3 තියෙන නිසා එතකොට මෙයා 3 වෙනකොට මෙතන 2යි. එහෙනම් මෙතන A වෙනකොට 2 දාන්න පුළුවන්. B වලගේ 3 වෙනකොට C වලගේ 4යි. ඔන්න එහෙනම් සංයුක්ත අනුපාතයේ 2:3:4 කියලා ලියන්න පුළුවන්. පැහැදිලි නේද? right. ඒක ඔයගොල්ලෝ ලියාගෙන මෙන්න මේ ගානේ නම් තනියම හදන්න ඕනේ. right. මේක සංයුක්ත කරලා ටක් ගාලා ලියන්න. අර ලියයිද මේක ටක් ගාලා හදන්න. හරි. ඊගාක හැදුවත් දැන් ඔයගොල්ලෝ. සාධන උත්සාහ කරනවා. මෙතන ඔයාලට පේනවා A අනු B අනු C වල ලියනකොට පුතේ A කියන්නේ 3:2යි B කියන්නේ 8:5යි තියෙන්නේ. මේ දෙක සමාන නැහැ. B
මෙයා එන මෙතන තියෙන බීත් 8 කරගත්තා නම් හරි. මේක දෙක කරගන්න බෑනේ. ඒ නිසා මෙයා 8 කරගන්න ඕනේ. මෙතන 8 වෙන්න නම් මේ කීයද වැඩි වෙන්න ඕනේ පුතේ? වැඩි වෙන්න ඕනේ 4ෙන්. එතකොට මෙතන 8 වෙන්න මෙතනත් එහෙනම් 4ෙන් වැඩි වෙන්න ඕනේ. එතකොට මේක 4 වැඩි කරාම 8 90 මේක 4 වැඩි කරාම 12යි. ඔන්න දැන් අනුපාත දෙක මෙතන 1යි මෙතන 1යි සමානයි b වල අගේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් 12/8 සමානයි 8/5යි කියලා. එහෙනම් සංයුක්ත අනුපාතයකට ලියන්න පුළුවන් එකපාරම 12/8/5 කියලා. ඔයාලට පැහැදිලිද ඒක? තේරුණාද? පැහැදිලිද පුතේ? අවිෂ්ක ඔව් සර්. හයි. තව එකක් දෙන්නම් මම. බලමු අපි මෙහෙම ලියනවා. A අනු B B අනු C මේක 2/3යි මෙතන 4/5 මේක සංයුක්ත කරන්න කියලා කියනවා. දැන් උත්සාහ කරන්න පුළුවන්. හරි. අපි ඊගාක බලමු එහෙනම්. දැන් පුතේ මෙතන මේ B තමයි මේ දෙකේ අනුපාත දෙකම තියෙන පොදු අකුර. නමුත් මෙතන 3 තියෙන්නේ මෙතන 4 තියෙන්නේ. B වල අගේ මොකද වෙලා තියෙන්නේ? සමාන නැහැ. හැබැයි මේ කීයෙන් වැඩි කරලා 4 ගන්නත් බෑ. 3 වැඩි කරලා 3 ගන්නත් බෑ. එහෙනම් මොකද කරන්න ඕනේ මෙතනදී? අපිට පුළුවන් පුතේ මේ 3යි 4යි කුඩා පොදුනාකාරය වල ඒක 3 4 කුඩා පොදුනාකාරය එන හැටියට වැඩි කරන්න. දැන් 3 4 කුඩා පොදුනාකාරය කීයද? ඔයා දන්නවා ඒක 3 4 කුඩා පොදුනාකාරය 3 ලිව්වා මෙහෙම 4 ලිව්වා ඒක බෙදාගෙන ගියා අපිට මොකද වෙන්නේ දෙකෙන් බෙදුවා මුලින්ම 3 හොමෝ තියෙද්දි 4 දෙකෙන් බෙදුවම 2යි ආයෙ දෙකෙන් බෙදෙනවා 3 හොමෝ තියෙද්දි 2යි 1යි ආයෙ 3ෙන් බෙදෙනවා එතකොට 1යි 1යි අවසන් දෙකේ වේලියක් කරන මේ පැත්තෙන් වැඩි කරනවා 2 වැඩි කරනවා 2 වැඩි කරනවා 3 එතකොට කීයද උත්තරේ 12යි එහෙනම් 12 වෙනි පරිදි හදන්න ඕනේ මේක රයිට් එහෙනම් මේක 12 වෙන්න නම් පුතේ 4න් වැඩි කරන්න ඕනේ මේ පැත්ත වැඩි කරලා 4න් එතකොට එනවා පුතේ අපිට 8/12 මෙතන කොහොමද එන්නේ 3න් වැඩි කරන්න ඕනේ 12 වෙන්න නම් මේ පැත්තත් එහෙනම් 3න් වැඩි කරා එතකොට මොකද වෙන්නේ මෙතන 12/15 වෙනවා එහෙනම් දැන් ඔන්න සංයුක්ත කරන්න පුළුවන් A අනු B අනු C නේද ඔන්න A අනු B අනු C කියන්නේ පුතේ අපිට ලියන්න පුළුවන් මෙතන B වලගේ 12 නෙන්නේ දෙකම 12යි. එතකොට B 12 වෙනකොට A වලගේ කීයද පුතේ 8යි. ඒකම B 12 වෙනකොට C වලගේ කීයද පුතේ 15යි. ඔන්න සංයුක්ත අනුපාත. 15 ඔන්න විදිහට ලියන්න පුළුවන්. A අනු B අනු C කියන්නේ පුතේ නම් 8 අනු 15 කියලා ලියන්න පුළුවන්. 8 අනු 12 අනු 15. හරිද? ඒක හරි කියලාද ඔයගොල්ලන්ගේ? ඔව් සර් හරි. හොඳයි. හරි. රයිට් මම තව එකක් දෙනවා.
right okay නමුද හරිද පුතේ right බලන්න මෙතන අපිට පුළුවන් දැන් 2යි 5යි 2යි 5යි කුඩා බලවල 10නේ නේද ඔයගොල්ලෝ දන්නවනේ එහෙනම් 10 කරන්න නම් මේක වැඩි කරනවා කියනකොට 5යි නේද එහෙනම් මේකත් වැඩි කරනවා කියනකොට 5යි right එතකොට මෙතන එනවා 15 අණු 10 මේක දෙකෙන් වැඩි කරා නම් 10 එනෝනේ දැන් මේකත් වැඩි කරනවා පුතේ දෙකෙන් එතකොට එනවා පුතේ 10 අණු 16 එහෙනම් සංයුක්ත කරාම A අණු B අණු C කියලා ලියුවාම අපිට ලියන්න පුළුවන් 15 අණු 10 10 අණු 16 නේ එහෙනම් අපි ලියන්න පුළුවන් මෙන්න මෙහෙම 15 අණු 10 අණු 16 කියලා හරිද right හදාගන්න පුතේ ඔක හදාගෙන ඉවරයි නේද හරිද ඔයගොල්ලන්ගේ හරි ආවිස්කාරේ කවින් ඔයත් හරි කියලා හිතනවා හරි සර්. හොඳයි මම එහෙනම් මේක මකනවා දැන් right ඊට පස්සේ ලියන්න පුතේ අනුපාත ආශ්‍රිත ගැටලු හරි අනුපාත ආශ්‍රිත ගැටලු හරි ලියන්න මෙන්න මෙහෙම
නංගී සහ මල්ලි අතර නංගී සහ මල්ලි අතර දෙක අනු තුන අනුපාතයට රුපියල් 1500ක් බෙදූ විට දෙදෙනාට ලැබෙන මුදල් වෙන වෙනම සොයන්න. ලැබෙන එබුදේ රයිට් අපි හද මේ ගාන රයිට් මම කියා දෙන්න. ලැබෙන කියන තැන තමයි කියන්නේ. එබුදේ දෙදෙනාට ලැබෙන කියන තැන ඉදරයි කියන්නේ. දෙදෙනාට ලැබෙන මුදල් වෙන වෙනම සොයන්න. පැහැදිලි නේද? හරි සර්. හරි රයිට් අපි දැන් මේ ගාන හදනකොට මෙන්න මේ වගේ ක්‍රමයක් භාවිතා කරනවා. පුතේ නංගි ඊට පස්සේ මල්ලි දෙක අනු තුන අනුපාතයට බෙදනවා කියන්නේ නංගිට 2යි නම් මල්ලිට 3යි. එහෙම නේද? දැන් එතකොට මෙතන එකතුව කීයද පුතේ? එකතුව කීයද? මේ දෙන්න එකතුව කීයද? 5යිනේ. මෙතන එකතුව 5ක් වෙලා තියෙන්නේ. හරිද? එතකොට නංගිට 2ක් ලැබෙන්නේ මල්ලිට 3ක් ලැබෙන්නේ 5ක් තිබ්බොත් 5න් 2යි නංගිට 5න් 3යි මල්ලිට. රයිට් ඒක තේරුම් ගන්න ඕන. හැබැයි 5ක් නෙමෙයි දැන් බෙදන්නේ. කීයද බෙදන්නේ? 1500ක්. එහෙනම් නංගි මල්ලිට කීයද? නංගිට කීයද? හරි මෙන්න මේ සටහන පුතේ ඔයගොල්ලෝ මේ ගානක් හදනකොට මෙන්න මේ සටහන හරියට ඔයගොල්ලෝ දාගත්තොත් මම මේ අනුපාත ලකුණු කොටු දා ගන්නවා මෙහෙම. ඉතින් ඔයගොල්ලෝ මෙන්න මේ හරියට මේ කොටු සටහන් දාගත්තොත් හරිද? ඔයන්ට ඕනම ගානක් අනුපාත වල කොහේ පැටලුවත් කොයි විදිහට පැටලුවත් ඕනම ගානක් හදා ගන්න පුළුවන් මේ විදිහට. හරි. දැන් ඔන්න බලන්න මේව. දැන් අපි මුලින්ම හොයමු මල්ලිට ලැබෙන මුදල. මල්ලිට ලැබෙන මුදල. right. මේ බලන්න පුතේ. මල්ලිට මල්ලි මෙතන මල්ලි නම් මෙතන එකතුවයි. මේ අපි සම්පූර්ණ වෙච්ච රූලත් එක්ක අනිවාර්යෙන් ගන්න. හරිද පුතේ? මල්ලිට 3යි මෙතන ප්‍රශ්නාර්ථයක්. එකතුවේ මෙතන 5යි මෙතන 1500 නේ. මෙතන 1500 තියෙන්නේ. හරිද? right. එතකොට අපි කරන්න පුතේ මේ කොටු සටහන් ක්‍රමයේදී ගණන් හදනකොට මේ එක් කොටුවක් ඉස්සුනාම අනිත් එක දිනන මෙහෙම පැත්තෙන් එතන මෙන්න මේ කෙලින් ඉන්න එක්කින අපි හැම තිස්සෙම කොට දාන්නේ පුතේ යට දාන්නේ. මෙන්න යට දාන්න. හරිද? ඉතුරු දෙන දෙපැත්ත දෙන්නවා අපි උඩට දානවා. හරි දැන් වෙන විදිහට සරලව තේරුම් ගන්නවා අපිට කියන්න පුළුවන් 5න් 3යි නම් 1500 කීයද කියලා. එහෙම කියන්නත් පුළුවන්. හරිද? right දැන් අපිට කරන්න මොකද? දැන් මේ කොටස දාන ක්‍රමේදී මේ පැත්තෙන් ඉන්න එක්කනත් නෙමෙයි උඩින් ඉන්න එක්කනත් නෙමෙයි මේ අතරින් එක තමයි මොනසම අපි යට දාන්න. ඒතර මේ 5යි බෙදනවා දැන් අපි මෙතන ගත්තාම මේ 5න් බෙදුවාම මෙතන 1500 5 3යි 300යි නේ 300 3ක් කීයද රුපියල් 303 රුපියල් කීයද 900යි කියලා කියන්න පුළුවන්. ඔන්න මල්ලි ලැබෙන මුදල රුපියල් 900යි. හරිද? right. ඔය විදිහටම ඔන්න අර 1500 900 අඩු කරලා නංගිට 600යි කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ක්‍රමයටම හදලා පුරුදු වෙන්නත් පුළුවන්. ඔයගොල්ලෝ මේ ක්‍රමයටම හදලා ඔය ඔක්කොම ලියාගෙන මේ ක්‍රමයටම හදලා පුරුදු වෙන්න. මොනවාක ගැටලු තියෙනවා නම් අහන්න.
හරි. දැන් බලමු නංගිට එන නංගිට ලැබෙන මුදල. අර වගේම තමයි නේ පුතේ. එතකොට මේ අර වගේ කොටසට ගන්න ඕනේ පුතේ. නංගිට 2යි. මෙතන හිස්. මෙතන අපිට 5යි. මෙතන 1500යි. නේද? එහෙනම් අපි 8 එන්න ඕනේ පුතේ. මේ 4 ඉන්නේ කියලානේ මෙයානේ 8 එන්න ඕනේ. 5යි 8 එනවා. උත්තේනවා 2 වැඩි කිරීමේ 1500. පහෙන් බෙදුවා මෙතන පුතේ 300යි. 300 දෙයක් කියලා පුතේ රුපියල් 600යි. ඔන්නම දාන්න පුළුවන් එක. පැහැදිලි නේද? එහෙම ඒ වගේ ගාණක් හදාගන්නේ. හරි. තව ගාණක් අපි ලියමු එහෙනම්. ඔක ලියාගෙන ඉවර කරන්න. හරි අපි ගාන චුට්ටක් දැන් ඔයයන් ඔයගොල්ලන්ට කියලා හදවලු නේද පුතේ? ලියන රුපියල් 7000ක් රුපියල් 7000ක් අමල් හා නිමල් අතර හතර අනු තුන අනුපාතයට බෙදූ විට 4 අනු 3 අනුපාතයට බෙදූ විට එක් එක්කට ලැබෙන මුදල වෙන වෙනම සොයන්න.
right පුතේ අපි එතකොට මොකද්ද මම කියපු නම් දෙක අමල් නිමල් නේද පුතේ අමල් නිමල් නේද ඔව් සර් හරි 4 අණු 3 අනුපාතයට බෙදන්නේ එකතු අපිට එනවා 7ක් හරි එතකොට බෙදෙන මුදල රුපියල් 7000යි එහෙනම් නිමල්ට කීයද අමල්ට කීයද එතකොට ඔන්න සම්පූර්ණ කරගන්න පුළුවන් වෙනවනේ ඔයගලන්ට කොටස සටහන හරිද right දැන් බලමු අපි එතකොට එහෙනම් මුලින්ම නිමල්ට ලැබෙන මුදල right එතකොට බලන්න මෙහෙම මෙතන 7 තියෙනවා මෙතන 7000යි ඊට මෙතන 3 තියෙනවා පුතේ මෙයා කීයද right මේ කෙලින් ඉන්න එක්කන පුතේ 8 දානවා අපි 7 දානවා පුතේ 8 7 8 දැම්ම උඩට එනවා 3 වැඩි කිරීම 7000 7ෙන් බෙදුනම පුතේ මෙතන 1000යි 10 3ක් කියද පුතේ රුපියල් 10 3ක් රුපියල් රුපියල් 3000යි හරි ඊට පස්සේ අමල්ට ලැබෙන මුදල අර ක්‍රමයටම හුරු වෙන්න ඕනේ පුතේ ඔයගොල්ලෝ මේ හුරු වුණාම ලේසි තමයි ඊගාවට කියන ගාන නැත්නම් පැටලෙනවා මේ ක්‍රමයට හුරු නොවුනොත් මෙතන 4යි මේ ප්‍රශ්නාර්ථයක් එතන මෙතන 7 තියෙනවා පුතේ මෙතන අපිට 7000 එනවා නේ මේ 7 අපි 8 දා ගන්නවා උත්ත දාන පුතේ 4 වැඩි කිරීම 7000 7ෙන් බෙදුනම මෙතන පුතේ 1000යි 10 හේව 4ක් රුපියල් 4000යි හරි දැන් අපි මම හිතන්නේ ඒක හරියට ලේසියිනේ පුතේ කලින් ක්‍රමය අල්ලගත්තා නේද දැන් මම ගාන චුට්ටක් වෙනස් කරනවා පුතේ ඔයගලන්ට චුට්ටක් වෙනස් කරනවා ඈ right ඔන්න ගාන පොඩ්ඩක් වෙනස් කරනවා මම ලියන්න මෙන්න මෙහෙම ආහාරයක ජලය පිෂ්ඨය හා වෙනත් දෑ ආහාරයක ජලය පිෂ්ඨය හා වෙනත් දෑ 4 අණු 3 අණු 1 අනුපාතයට විය පිෂ්ඨය ග්‍රෑම් 42ක් තිබුණේ නම් පිෂ්ඨය ග්‍රෑම් 42ක් තිබුණේ නම් මුළු ආහාර ප්‍රමාණය හා අඩංගු වෙනත් දෑ ග්‍රෑම් වලින් සොයන්න සර් ආත් ප්‍රශ්න කියන්නකෝ අපද සර් ආත් අවිෂය ප්‍රශ්න මොකද? කියන්නකෝ ආයි ප්‍රශ්නේද? right මුලින්ම කියන්න ඕනේද?
හරි අහගන්නේ නම් ඔව් සර්. ආහාරයක ජලය පිෂ්ඨය හා වෙනත් දෑ 4 අණු 3 අණු 1 අනුපාතයට විය. පිෂ්ඨය ප්‍රමාණය ග්‍රෑම් 42යි නම් පිෂ්ඨය ප්‍රමාණය ග්‍රෑම් 42යි නම් මුළු ආහාර ප්‍රමාණය හා අඩංගු වෙනත් දෑ මුළු ආහාර ප්‍රමාණය හා අඩංගු වෙනත් දෑ ග්‍රෑම් වලින් සොයන්න. හරි ග්‍රෑම් වලින් සොයන්න. පැහැදිලිනේ? ටක් ගාලා හොයන්න. හරි. මෙතනින් පටන් ගන්නම්. ජලය පිෂ්ඨය වෙනත් දේ 4 අණු 3 අණු 1 අනුපාතයට තියෙනවා. නේද? දැන් එකතුව කීයද පුතේ මේකේ? 4 3 7 1යි 8යි. හරි. පිෂ්ඨයේ තියෙනවා ග්‍රෑම් 42ක්. 42යි ග්‍රෑම් තියෙනවා. පිෂ්ඨයේ ග්‍රෑම් 42ක් තියෙනවා. එහෙනම් වෙනත් දෑ කොච්චරද? එකතු කොච්චරද කියලායි අහන්නේ අපි. හරිද? right අපි මුලින්ම වෙනත් දෑ හොයමු. වෙනත් දෑ. හරි මේ ක්‍රමය අල්ලගන්න පුතේ මේක හරි ලේසි. right දැන් එතකොට මේ පිෂ්ඨය කියන කොටස තමයි පිරලා තියෙන්නේ. වෙනත් දෑ පිරලා නැහැ. මෙතන 3ක් තියෙනකොට පිෂ්ඨය මෙතන 42ක් තියෙනවා. එහෙනම් මෙතන 1යි නම් මෙතන කීයද? හරිද? එතකොට මෙන්න මේ කෙලින් ඉන්න කෙනා අපි හැමතිස්සෙම 8 දාන්නේ. මේ අතර මැදින් ඉන්න කෙනා නේද? දෙක අතර ඉන්න කෙනා. එතකොට යා 3 8 දාලා ඉතුරු ඒවා උත්තර දාන්න. දැන් බලන්න පුතේ මෙතන එතකොට 3ෙන් බෙදුනහම 4ට 1යි 12ට 4යි. ග්‍රෑම් කීයද පුතේ එහෙනම්? වෙනත් දෑ ග්‍රෑම් කොච්චරක් තියෙනවද? 14ක් තියෙනවා. ඔන්නම ආවා. right. දැන් එන මුළු ආහාර ප්‍රමාණය හොයන්න පුතේ ඔය ක්‍රමයටම පුළුවන් ඔයාලා මුළු ආහාර ප්‍රමාණය හොයන්න. ලේසි. කරන්න පුතේ බලන්න.
හරනම් හරි කියලා දාන්න පුතේ. හරි සර්. ඉවරයිනේ. හොඳයි. දැන් ආහාර වල එකතුව ගන්නකොට අපි මේ විදිහටම ගන්න පුතේ. මේ අපිට කොටස ගන්න පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මෙහෙම. මෙතන 3යි මෙතන 42යි මෙතන 8යි. එහෙනම් මෙතන කොච්චරද? එහෙනම් මුළු ආහාර ප්‍රමාණය. ඒක පුතේ අපිට එතකොට 8 එන්න ඕනේ පුතේ මේකෙන් ඉංග්‍රීසි කියනවා මෙයා. ඒතර එයා කීයද පුතේ 3යි 42 වැඩි කිරීම 8. හරි. දැන් මේ 3ෙන් බෙදුවාම පුතේ 42 4ට 1යි 12ට 4යි 8 ඒවා 18 ඒවා 14 ඒවා 8ක් 32න් 2 3ක් ඉතුරු වෙයි පුතේ 8යි 3යි 32න් 2 නේද 3ක් ඉතුරු වෙයි. එතකොට මෙතන 8 වරක් එක 8යි 3යි 11යි කියලා එනවා. ග්‍රෑම් කොච්චරද දෙනවද? 112ක් තමයි මුළු ආහාර ප්‍රමාණය තියෙන්නේ. පැහැදිලි වුණාද ඒක? ඒ වගේ ගානක් දැන් ඔය කොටු සටහන් ක්‍රම නිසා අපිට ටක් ගාලා සරලව හදන්න පුළුවන්. අපිට පැටලෙන්නෙම නෑ. ගොඩක් වෙලාවට වෙන්නේ දරුවන්ට එතකොට ඔය අනුපාත ගානක් හදනකොට ඔන්න ඔය වගේ තැන් වලින් ප්‍රශ්නයක් අහපුවාම පැටලව ගන්නවා. පැටලව ගන්න හේතුව තමයි පුතේ ඒගොල්ලන්ට නිශ්චිත ක්‍රමයක් දන්නේ නැහැ ගානක් හදාගන්න. දැන් මේ ප්‍රශ්න නෑ ඔයගොල්ලන්ට. තියෙනවා දැන් ක්‍රමේ එහෙනම් ගාන හදන්න තියෙන්නේ. right. ඊගාවට තව ගානක් පොහොර මිශ්‍රණයක් සෑදීමේදී ලියාගන්න පුතේ. පොහොර මිශ්‍රණයක් සෑදීමේදී ඉතින් ඔයගොල්ලෝ දැන් ගිය අවුරුද්දම කොවිඩ් ප්‍රශ්නෙත් එක්කනේ ඉස්කෝලේ ගියෙත් නෑ. ওই ප්‍රශ්න ආපු නිසා අපිට 9 වසරේ පාඩම් කරනකොට 8 වසරේ ඕන වුණාම මම 8 වසරේ පාඩමත් නැවත කරනවා. ඒකට මේ අනුපාත අද කරන්නේ 8 වසරේ කොටසක් ඔයගලන්ට. දැන් තව ජොබ් එක අපිට පුළුවන් වුණොත් ප්‍රතිලෝම සමානුපාත පටන් ගමු. හරිද? right. පොහොර මිශ්‍රණයක් සෑදීමේදී නයිට්‍රජන් phosphorus හා potassium nitrogen phosphorus හා potassium 3.5 අනුපාතයට මිශ්‍ර කර ඇත. මිශ්‍ර කර ඇත. Sir, I can do. හරි. පොහොර මිශ්‍රණයක් සෑදීමේදී නයිට්‍රජන් phosphorus හා potassium විද්‍යාවේදී ඔය ඉගෙන ගන්න නේද? හදන්න ඕන කරන දේවල්. right. නයිට්‍රජන් phosphorus හා potassium 3.5 අනුපාතයට මිශ්‍ර කර ඇත. මිශ්‍ර කර ඇත. right. එතනින් පස්සේ ආපහු ලියාගන්න දැන්. එතනින් පස්සේ අලුත් ටිකක් කියන්නේ නයිට්‍රජන් ග්‍රෑම් 33ක් යොදාගෙන සාදාගත හැකි පොහොර මිශ්‍රණයේ ස්කන්ධය කොපමණද? සාදාගත හැකි පොහොර මිශ්‍රණයේ ස්කන්ධය කොපමණද? හරි. දැන් ගන්න හදා දෙන්න.
අපේ එක ප්‍රශ්නය අහන්නේ නේද? මිශ්‍රණය එකතු විතරයි අහන්නේ. ඔයාලා හදලා උත්තරේ මට ටක් ගාලා දාන්න. මොකද්ද කියලා. හොඳයි. සරලයි නේ පුතේ. මිශ්‍රණය එකතුව ප්‍රමාණය කියලා මිශ්‍රණයේ ප්‍රමාණය නේද? right අපි අර කොටු සටහන ගමු. මෙතන නයිට්‍රජන් 3යි මෙතන 33යි ග්‍රෑම්. නේද? එහෙනම් මෙතන 12 නම් කීයද? අඩේතර අපිට 8 එන්න ඕන කීයද පුතේ? 3. ඒ අතරමැදින් එක්කෙනානේ. උට්ටෙන්න ඕනේ 33 වැඩි කිරීම 12. දැන් බලන්න මෙතන 3ෙන් බෙදුවාම මෙතන 11යිනේ. 11 ඒවා 12. 11 12 කියන්නේ අපි 11 සරත් චක්‍ර ලියනකොට දන්නවා මෙතන 11 සරත් 12 නිසා 12 1යි 2යි පොඩ්ඩක් ලියලා ඒ දෙක එකතු කරලා 3 මෙහෙම මැදට දාලා ඔන්න ග්‍රෑම් කියලා දා ගන්නෝනේ. ඔන්න එකතු වෙනවා. 11 සරත් 12 කියන්නේ 132යි. පැහැදිලි 11 සරත් චක්‍රය අර මම කෙටි ක්‍රම කියලා දීලා තිනවා. අවිස්කේන්දියා කෙවින් නම් දියේ නෑ නේද? right. ඊට පස්සේ නම් අද අපි යනවා පුතේ අලුත් කොටසට අනුලෝම සමානුපාත වලට අපි අද දරුවෝ කීප දෙනෙක් අඩුයි ප්‍රශ්නයක් නැහැ ඒගොල්ලන්ට අපි
වීඩියෝ එක බලලා නැවත මේ පාඩමට එන්ටර් වෙන්න පුළුවන් නේද? right. ඔයගොල්ලන්ටත් එහෙම ඔයගොල්ලන්ට පාඩම මගේ අපලෝඩ් මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඔයගොල්ලන්ට මේ වීඩියෝස් තියෙනවා තනි කරම ඔන්න පුළුවන් ඒකෙන් නැවත බලන්න. ඒකම ටියුට්ස් දාන ඒවා අප්ලෝඩ් කරගන්න අනිවාර්යෙන්ම. හරිද? එතකොට අපිට ගණන් හදන්න DC. right. අනුලෝම සමානුපාත. හරි. දැන් අනුලෝම සමානුපාත ගැන තමයි අපි කතා කරන්නේ. නමුත් ඕගොල්ලෝ පුතේ සමානුපාතය කියන්නේ මොකක්ද කියන එක මුලින්ම දැනගන්න ඕනේ. හරිද? අනුලෝම සමානුපාතය කියන මාතෘකාව වලට කමක් නෑ. අපි දැන් සමානුපාතය කියන්නේ මොකක්ද කියලා දැනගමු. හරි. අනුලෝම හරි කතා කරන සමානුපාතය කියන්නේ මොකක්ද කියලා දැනගන්න බැලුවේ පුතේ. හරි බලන්න පුතේ මෙන්න මෙහෙමයි. මේක අනුලෝම සමානුපාත කියනකොට අපි කියන්නේ මෙන්න මෙහෙමයි. පුතේ අපි දන්නවා සීනි කිලෝග්‍රෑම් එකක් අපි කිව්වොත් රුපියල් 100 කියලා. හරිද? එහෙනම් සීනි කිලෝග්‍රෑම් දෙකක් කීයද? රුපියල් 200 නේ. right. එතකොට මෙන්න මෙතන තියෙන පුතේ බර කිලෝග්‍රෑම්. මෙතන තියෙන පුතේ මිල ඒක රුපියල්. නේ. බරයි මිල අතර නෝ තියෙන්නේ දැන්. right. එතකොට මේක අනුපාත ලෙස ලියුවොත් අපි ලියන්න පුළුවන් 1/2 කියලා. මේ පැත්ත අනුපාත ලියන්න පුළුවන් 100/200 කියලා. ඔයා දන්නවා ඒ වුණාට මේක 100න් වැඩි කරලා 100 වෙන 200න් වැඩි කරලා 200 වෙන. මේ දෙක සමානයි. තුල්‍ය අනුපාත. නේද? right. එතකොට මේ අනුපාත දෙකක තියෙන සමානතාවය අපි සමානුපාතයක් කියලා කියනවා. හැබැයි ඒ අනුපාත දෙක වෙනස් ඒකක වලින් තියෙන්න ඕනේ. මෙතන කිලෝග්‍රෑම් තියෙනවනේ මෙතන රුපියල් තියෙනවා. ඒ නිසා මේක සමානුපාතයක් කියලා අපිට කියන්න පුළුවන්. මේකේ නම මොකද්ද පුතේ? මේක සමානුපාතයක්. පැහැදිලිද? right. එහෙනම් සමානුපාතයක් කියන්නේ මොකද්ද පුතේ? වෙනස් ඒකක වලින් ඉති රාශීන් අතර සංඛ්‍යාත්මක සම්බන්ධය. නැත්නම් වෙනස් ඒකක වලින් ඇති අනුපාත අතර සංඛ්‍යාත්මක සම්බන්ධය. right. ලියන්න මෙන්න මේව. සමානුපාත කියලා අනුමාත්‍රිකා ලියුවනේ පුතේ. සමානුපාත කියලා මාතෘකා ලියුවා ලියන්නේ නම් මෙන්න මේව. වෙනස් ඒකක වලින් නැති රාශීන් අතර සම්බන්ධය සමානුපාතයක් ලෙස හැඳින්වේ. සමානුපාතයක් ලෙස හැඳින්වේ. ඇති කියන තැන ඉඳලා කියන්නේ. වෙනස් ඒකක වලින් නැති රාශීන් අතර සංඛ්‍යාත්මක සම්බන්ධය සමානුපාතයක් ලෙස හැඳින්වේ. හරි. අපි උදාහරණයක් විදිහට මේක ලියමු පුතේ. සීනි කිලෝග්‍රෑම් එක රුපියල් 100 නම් සීනි කිලෝග්‍රෑම් දෙකක් රුපියල් 200ක් වේ. සීනි කිලෝග්‍රෑම් දෙකක් රුපියල් 200ක් වේ. හරි. දැන් මේ මිල බර ඒ දෙකක් ලියලා කිලෝග්‍රෑම් රුපියල් කියලා දීලා ඔයගොල්ලෝ ටක් ගාලා මෙන්න මේ බෝඩ් එකේ තියෙන ටික ලියා මේ ඔයාලා ස්ක්‍රීන් එකේ තියෙන ටික ලියා ගන්න පුතේ.
දැන් ඉවරයි. කවින් තාම නෑ නේද? හරි. right. දැන් මම කොහොමද මේක? ඉතින් දැන් ඊට පස්සේ දැන් ඔයා දන්නවා මෙන්න මේම සමානුපාත වර්ග දෙකක් තියෙනවා. හරිද? එකක් තමයි පුතේ මේ ඔයගොල්ලෝ දැන් ඉගෙන ගන්න හදන්නේ අනුලෝම මේක ඉගෙන ගන්න අපි අනුලෝම සමානුපාත ඉගෙන ගන්නවා 9 වසරේ. right. 10 වසරේ අපි ඉගෙන ගන්න මොකද්ද පුතේ? ප්‍රතිලෝම සමානුපාත. ප්‍රතිලෝම සමානුපාත. ඒක අපි 10 වසරේදී ඉගෙන ගන්නවා. හරිද? දැන් අනුලෝම සමානුපාත අපි 9 වසරේදී ඉගෙන ගන්නවනේ දැන්. හරි. මොකක්ද එහෙනම් මේ අනුලෝම සමානුපාතය කියන්නේ? චුට්ටක් මේක දාගන්න පුතේ. එතකොට ඔයගොල්ලන්ට පැහැදිලිනේ අපි ඉස්සරහට ඉගෙන ගන්න මොනවද කොහොමද කරන්නේ කියන පැහැදිලි වෙන නිසා ඔකක් දාගන්න චුට්ටක්. හරි. පුතේ දැන් මේ කෙවින් දන්නේ නැති නිසා මම පොඩ්ඩක් කියන්න පුතේ අපි මේකේ මේ වෙබ්සයිට් එක තුල දැන් මේ ඔන්න සිලොන් ඔන්ලයින් බිස්නස් ස්කූල් එකේ අපි ක්ලාස් කරනකොට පුතේ මෙතන ඕගොල්ලන්ට ළමයි විදිහට ඕගොල්ලන්ට පාසුකම් ගොඩක් තියෙනවා මේකේ. එකක් තමයි පුතේ ටියුට් අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඒක PDF එකේ තියෙන පුතේ ඕගොල්ලන්ට තියෙන ලෝඩ් කරගෙන ඒක print out ගන්න එක. අනිත් කාරණේ තමයි පුතේ මේකේ MCQ වගේක් තියෙනවා. MCQ කියලා කැලලක් තියෙනවා. ඒකේ පුතේ ඕගොල්ලන්ට අර Google Forms වලින් දාන ප්‍රශ්න දිනවා. ඔයාලට දැන් මම එක පේපර් එකක් මේකේ දාලා තියෙනවා. කෙවින් ගිහිල්ලා බලලා ඒකට උත්තර සපයන්න. ඒකට ඕගොල්ලන්ට හරි උත්තරත් හරි ලකුණු ගන්නත් එතනදීම ලබා ගන්න පුළුවන්. හරිද? සමීකරණ පාඩමෙන් දාලා ඇති Google Forms එකක්. ඒකට ගිහිල්ලා MCQ වල පිළිතුරු දෙන්න ප්‍රශ්න පහක් උකද ඇත්තේ. ඊට අමතරව පුතේ ටියුට්ස් දැන් මම මේක අප්ලෝඩ් කරලා ඊට අමතරව තව එකක් තියෙනවා පුතේ. ඔයගොල්ලන්ට මම දාන ටියුට්ස් වල උත්තර ඔයගොල්ලෝ මේක අප්ලෝඩ් කරලා නැවත වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරලා ෆොටෝ ගහලා එතකොට පුතේ ඒවට උත්තර මම ඒවලම බලලා ඒකට ඒවට තියෙන අඩුපාඩු වීඩියෝස් මාර්ගෙනුත් ඔතන ඔයගලන්ට නැවත අප්ලෝඩ් වෙනවා. හරිද? මෙන්න මේ වගේ පාසුකම් ගොඩක් තියෙනවා ඔයගලන්ට මේ වෙබ්සයිට් එක තුල. හරිද? එතකොට මේ පන්තිය තුල. හරිද? ඒ නිසා ඔයගොල්ලෝ ඒවැ උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ හැමතිස්සෙම. හරි. එතකොට දැන් අපි පළවෙනි වාරේ ගොඩක් පාඩම් ඉවර කරලා තින්නේ කෙවින් නෝ පළවෙනි පාර ඉවරයිද කියලා. අපි ඒ අඩුපාඩු තියෙන ඒවාට නැවත අපේ දරුවෝ ටිකක් ඉන්නවා කොහොමවත් දැන් අලුතෙන්ම සම්බන්ධ වෙච්ච ඒගොල්ලොත් නුවත් එකතු කරගෙන අපි ඒ පාඩම් ටික කතා කරමු ඉස්සරහට. මම ආයතනෙට කතා කරලා අවශ්‍ය වෙලාවල් දාගෙන ඒ කරන මොකද ආයතනයේ වෙලාවල් ගන්න එකේ ප්‍රශ්නකුත් තියෙනවා ටිකක් අපි කතා බහ කරලා තමයි ඒක වෙලාව වෙන් කරගන්න. මොකද හේතුව මේ සිලොන් ඔන්ලයින් බිස්නස් ස්කූල් එකේ ලංකාවේ උගන්වන ගොඩක් විෂයන් මේ ආයතනය තුළ උගන්වනවා. ඒ නිසා එතකොට කාල වේලාවල් වෙන් කරගැනීමේ ප්‍රශ්නකුත් තියෙනවා. මොකද හේතුව දැන් අපි අර සාමාන්‍ය ඔන්ලයින් ක්ලාස් කරනකොට වඩා ටිකක් වෙනස් මේක. ස්වාධීනව එතකොට අපේ පන්තියේදී කරනවා වගේම මේකෙදී අපි මේ සහයෝගින් වැඩ කරන්න ඕනේ. හරි. ඒ නිසා ඔයගොල්ලන්ට මම හිතන්නේ අනිත් විෂය තියෙනවා මේ ආයතනය තුළ. ඒවා පිළිබඳව ඔයගොල්ලෝ අවිස්කර ඉන්න මෙතන ගොඩක් පන්ති වල නේද? කෙනෙක් චුට්ටක් බලලා ගැළපෙන පන්ති ඒවට තෝරගෙන සහභාගී වෙන්න. එතකොට ඒක ඔයාලට කොට ලොකු ජයග්‍රහණයක් වෙයි. හරි. එතකොට මොකද්ද දැන් මේ අනුලෝම සමානුපාතයක් කියන්නේ? ඊගාට තියෙන ප්‍රශ්නේ. මොකද්ද මේ අනුලෝම සමානුපාතයක් කියන්නේ පුතේ? දැන් අපි කලින් කතා කරපු උදාහරණය සමානුපාත සම්බන්ධව කතා කරපු උදාහරණය ඒක තමයි අනුලෝම සමානුපාතයක් තමයි. හරිද? ඒක අනුලෝම සමානුපාතයක් තමයි. මොකද්ද එතකොට මේ අනුලෝම සමානුපාතයක් කියන්නේ? මොකද්ද මේ අනුලෝම සමානුපාතයක් කියන්නේ? පුතේ දැන් අපි කිව්වා සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 100යි.
එහෙනම් සීනි කිලෝග්‍රෑම් දෙකක් රුපියල් 200යි. තේරෙනවද? එහෙනම් සීනි කිලෝග්‍රෑම් පහක් කීයද? රුපියල් 500යි. නේ? right. එහෙනම් සීනි 500ක් කීයද පුතේ? සීනි 500ක් කීයද? right. කිලෝ එකෙන් භාගයන්නේ 500 කියන්නේ එතකොට රුපියල් 50යි. right. එතකොට සීනි 250ක් ග්‍රෑම් වලින් සීනි 250ක් කීයද පුතේ? කිලෝ එක 4ට බෙදුවොත් මිලත් 4ට බෙදුවොත් රුපියල් 25යි. ඔන්නෝම අපිට කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේකදී අන්නෝම සමානුපාතයක් කියන්නේ මොකද්ද පුතේ? එක් රාශියක් වැඩි වෙන විට අනිත් රාශිය වැඩි වෙනවා. ඒකම එක් රාශිය අඩු වෙන විට අනිත් රාශිය අඩු වෙනවා. වැඩි වෙනකොට වැඩි වෙනවා, අඩු වෙනකොට අඩු වෙනවා. අන්න ඒකට අපි කියන මොකද්ද? අන්නෝම සමානුපාතයක් කියලා. ලියන්න මෙන්න මේව. අන්නෝම සමානුපාත කියන නැවත අනුමාතුකාව ලියලා ලියන්න. සමානුපාතයක එක් රාශියක් වැඩි වෙන විට අනෙක් රාශිය එක් රාශියක් වැඩි වෙන විට අනෙක් රාශිය වැඩි වේ නම් හෝ එක් රාශියක් අඩු වන විට අනෙක් රාශිය අඩු වේ නම් එය අනුලෝම සමානුපාතයකි. හරි. ඕගොල්ලෝ හිතලා පුතේ දැන් ඔය ටියුට් එකේ දැන් තියෙනවා ඊට පස්සේ මේ හිතලා ලියන්න තැනක් තියෙනවා ටියුට් එකේ තියෙන ආවිෂ්කට එහෙම ලියන්න පුළුවන් අනිත් දරුවා හිතලා එක යට එක උදාහරණ කීපයක් ලියන්න. වැඩි වෙනකොට අඩු වෙනකොට අඩු වෙන අවස්ථා කීපයක් ගැන උදාහරණ කීපයක් ලියන්න. මොකද විනාඩියක් දෙන්නේ එකම කියන ගමන් හරි. මොනවද උදාහරණ? සීනි කිලෝ එකක් රුපියල් 100යි නේ සීනි කිලෝග්‍රෑම් දෙකක් රුපියල් 200. ඒක උදාහරණයක්. වැඩි වෙනකොට වැඩි වෙනවා. නේද පුතේ? හරි. ඔන්න ඊට පස්සේ පෑන් එක මිල රුපියල් 10යි. පෑන් 10ක මිල රුපියල් 100යි. එහෙම ලියන්න පුළුවන් නේද? වැඩි වෙනකොට වැඩි වෙනවා. අඩු වෙනකොට අඩු වෙන එක ත්‍රී වීලර් එකක වුණ හයර් එකට යනකොට නේද කිලෝමීටර් 10ක් යන්න රුපියල් 100ක් ගන්න නේද කිලෝමීටර් 5ක් යන කොච්චර ගන්නද රුපියල් 50ක් ගන්න ඒක කියන්න පුළුවන් නේද අඩු වෙනකොට අඩු වෙනවා වැඩි වෙනකොට වැඩි වෙනවා ඒක තමයි අනුලෝම සමානුපාත කියලා කියන්නේ එන උදාහරණ කීපයකට අපි කිව්වා දැන් හරි දැන් අනුලෝම සමානුපාත වල පුතේ ගැටලු විසඳනකොට ක්‍රම කීපයක් තියෙනවා විසඳන්න. හරිද? ක්‍රම කීපයක් තියෙනවා. හරිද? දැන් ටියුට් එකේ ගැටලු විසඳන ආකාර දැන් පළවෙනි ආකාරය එකම ගැටලු ටික පුතේ ක්‍රම දෙකකට දාලා තිනවා. දැන් පළවෙනි ආකාරය අපි දැන් ගමු. ගැටලුවක් විසඳන පළවෙනි ආකාරය පුතේ ලියන්න ඒකීය ක්‍රමයෙන් ගැටලු විසඳීම. ඒකීය ක්‍රමයෙන් ගැටලු විසඳීම.
හරි. ඔය ගැටලු විසඳීම කියලා දිනනවා විශ්ක ටියුට් එකේ. ඒකට වරහන් ඇතුළේ ලියාගන්න ඒකීය ක්‍රමය කියලා. කවින් ටියුට් එක නැති හින්දා රයිට්. දැන් මම එහෙනම් පළවෙනි ගාන කියනවා පුතේ. ඒක කවින්ට ලියා ගන්න පුළුවන්. දැන් මේක හදන හැටි මම කියලා දෙන්නම්. ක්‍රම දෙකටම. රයිට්. ලියා ගන්න කවි. චීත්ත මීටර් 3ක මිල රුපියල් 225යි. චීත්ත මීටර් 3ක මිල රුපියල් 225යි. මීටර් 5ක මිල සොයන්න. මීටර් 5ක මිල සොයන්න. හරි. මුලින්ම අපි මම ක්‍රම දෙකම දැන් මෙතනදී කියලා දෙනවා. මොකද හේතුව ඔයගොල්ලන්ට ටියුට් එකේදී ගණන් ගෙදරදී හදන්න දෙන්න නිසා. ඒතකොට කෙවින්ට පුළුවන් ඒවා අප්ලෝඩ් කරගෙන ගණන් හදන්න. right. මුලින්ම අපි කතා කරමු ඒකීය ක්‍රමය. right. බලන්න චීත්ත 3 මීටර මිල රුපියල් 225යි. ඉතින් මේ ඒකීය ක්‍රමය කියන්නේ චීත්ත මීටර් එකක මිල හොයන එකට. එකක මිල හොයන එක තමයි ඒකීය ක්‍රමය කියන්නේ. එහෙනම් බලන්න 3ක් 225 නම් 225 එකක් බලන්න අපි 3ෙන් බෙදලා මේක. ඒක කීයද රුපියල්? මීටර රුපියල් 75යි. රුපියල් 75 මීටරයක්. දැන් අපි ගන්න ඕනේ මොකද්ද? චීත්ත 5 මීටර මිල. මීටර 5ක මිල හොයන්න රුපියල් 275. රුපියල් 75 වැඩි කරනකොට දැන් 5යි. 25න් 5 3ක් ඉතුරු වෙයි මෙතන 35යි 3යි. 75 5ක් නේද හරිනේ. එතකොට 25න් 5 දෙකක් ඉතුරු වෙයි. මෙතන 35යි 2යි 37යි. රුපියල් 375යි කියන එනවා. ඔන්න ඒක ක්‍රමයෙන් ගාන හදන හැටි. හරි දැන් අපි බලමු බීජීය ක්‍රමය කියලා කියනවා නම් සමානුපාත ක්‍රමය කියලා කියනවා මේකනේ. අපි සමානුපාත ක්‍රමය බලමු. ඉතින් තව ක්‍රමයක මේක දින නියත පදේ වල යන ක්‍රමයකොත් මම ඒක වැඩි යූස් කරන්නේ නැතුව මේ ක්‍රම දෙකකින් අපි ගාන හදන්න පුරුදු වුණා නම් මේ දෙකකින් එකයි ගාන හදන්න ඕන වෙන්නේ. උදේ අය මේකද කියන්නේ මොකද්ද 3ක් 225යි. එහෙනම් අපෙන් අහනවා එකක් කීයද කියලා අපි දන්න නිසා ඒක x කියලා දාගන්නවා. හරිද? දැන් එහෙනම් බලන්න අපි මේ මිල අතර අනුපාතය ලියනවා මේ ප්‍රමාණය අතර අනුපාතය ලියනවා 3/1 සමානයි 225/x අනු ලියා ගන්න. අද ලියාගෙන එතකොට මේක භාගයක් ලෙස හදාගත්තාම 3/1 සමානයි 225/x. දැන් මුදේ x ගේ මෙයා වැඩි කරාම 3x නේ. 3x සමානයි එතකොට අපිට එනවා 225යි කියලා. දැන් මොකද කරන්නේ 3ෙන් බෙදෙනවා. මේ බෙද 3ෙන් බෙදෙනවා. මෙයාට මෙයා ගැපුණාම කියන උත්තරේ x සමානයි 21ට 7යි 15ට අපිට පුතේ පොට්ටක් ගානේ රයිට් එකක මිල නෙමෙයි අපි 5ක මිල හොයන්න ඕනේ නේද? 5ක මිල විතර හොයන්න ඕනේ. sorry මෙතනින් පස්සේ මහන්න අපි කෙලිම 5ක මිලනේ හොයන්නේ. රයිට් බලන්න දැන් 3ක මිල පුතේ 225යි අපි හොයන්න ඕනේ 5ක මිල කීයද කියලා. 5ක මිල තමයි අපි x කියලා ගන්න. ඒතර මෙතන 3/5 මෙහෙම එනවා. මේක අනු භාගයල් ලෙස ලියවම 3/5 සමානයි 225/x. දැන් හරස් කුන්දේ දානවා මෙතන 3x සමානයි 225 වැඩි කිරීම 5. මෙයාගේ මේ පැත්ත වැඩි කරලා මෙයාගේ මේ පැත්ත. මෙයාගේ ලාභය මෙයාගේ හරෙන් මෙයාගේ ලාභය මෙයාගේ හරෙන් නේ. දැන් බලන්න දැනුයි 3ෙන් බෙදන්නේ මේ පැත්ත 3ෙන් බෙදනවා. ඒතර මෙයාට මෙයා කැපෙනවා පුතේ නේ x සමානයි 3ෙන් බෙදුනම 225 75යි 75 5 රුපියල් 375යි කියලා එනවා. හරි.
ඔන්න ඒකීය ක්‍රමය වෙන සමානුපාත ක්‍රමය. පැහැදිලිද? ක්‍රම දෙකම දැන් පුතේ අචින්තන පුළුවන් ඔය ඉඳ තියෙන ප්‍රමාණය තන ඕන තීර්ථ මීටර 3ක ඒ පළවෙනි ගාන ඒ පැත්තේ හදලා අනිත් පැත්තේ සමානුපාත ක්‍රමයටත් ඒ ගාන හදා ගන්න. හරි. ඔයගොල්ලෝ දැන් අනිත් කෙවින් පොතේ ලියා ගන්න. Ya tentu. තේරුම් නැත්නම් කියන්න ඕනේ අය කියා දෙන්න. හොරයි සර්. හරි. කවින් මකන්නද මං දැන්? ඕකේද? ඕකේ. ඕකේ හරි. right. අපි තව ගානක් හදමු. ක්‍රම දෙකටම හදන්න ඕනේ. ලියන්න දොඩම් ගෙඩි 5ක මිල රුපියල් 100යි 8ක මිල සොයන්න. දොඩම් ගෙඩි 5ක මිල රුපියල් 100යි 8ක මිල සොයන්න. ක්‍රම දෙකටම හදන්න පුතේ.
මොනම එකී ක්‍රමෙන් ගන්න හැදුවේ 5ක මිල රුපියල් 100යි නම් එකක මිල 100 පහෙන් බෙදනවා 20යි 8ක මිල බලන්න මොකද ගන්න අපි 8න් වැඩි කරා 20 වටක් රුපියල් 160යි එහෙම එකී ක්‍රමෙන් හදන්න right දැන් ඔයගොල්ලෝ හදන්න පුතේ සමානුපාත ක්‍රමයට පහක් x පහක් රුපියල් 100යි කියලා ගන්නවා එහෙනම් 8ක් කීයද කියලා ගන්න ඕනේ 8ක් x කියලා ගමු පහණු 100 8 සමානයි 100 අණු x මේක විසඳන්න යන්න පුළුවන් නේ 5ට 8 භාගන දීදුවාම 100ට x අරසුවිද මම 5යි x අරක වැඩිවම 800 දැන් පහෙන් බෙදනවා මේක පහෙන් බෙදනවා මෙයාට මෙයා ගැටෙනවා පුතේ එතකොට x සමාන අපිට එනවා කියන පුතේ 8ට 1යි 3ක් ඉතුරු 30ට 6යි ආය රුපියල් 160යි කියලා ආවා අන්නේ විදිහට අපිට ඒ ගාන හදන්න පුළුවන්. ඊගාවෙක ඔයගොල්ලෝ මම දැන් මේක උදව් කරානේ ඊගාවෙක ඔයගොල්ලෝ තනියෙන් හදලා උත්තර දෙන්න ඕනේ. උත්තරේ හොයලා මට දෙන්න ඕනේ. හරි. ඔන්න ප්‍රශ්නය पेट्रोल लीटर 5කින් කිලෝමීටර් 40ක් යා හැකි නම් ලීටර් 12කින් යා හැකි දුර සොයන්න. හරි අවසාන ගාන පුතේ අද දවසේ ඔක තනියම හොඳට හදලා දෙන්න ටක් ගාලා. අවිෂය ප්‍රශ්නයක්ද? සර් එතන ලීටර් 120 තියෙන්නේ 12ද? ලීටර් 12. හා
හොඳයි ඒ ගණනත් බලමු පුතේ මෙන්න මෙහෙමයි මම ඒක්‍රීය ක්‍රමයට මම සමානුපාත ක්‍රමයට හදා දෙන ඒකීය ක්‍රමය ඔයගොල්ලෝ තේරෙනවනේ right අපිට පුළුවන් ලීටර් අපිට පුළුවන් ලීටර් 5කින් 5 ලීටර් වලින් කිලෝමීටර් 40ක් යන්න පුළුවන් නේද? right 12 යන්න පුළුවන් දුර. දැන් 5 12 සමානයි 40 x 5ට 12 ලියන පුතේ 5x මෙතන 12 වැඩි කිරීම 40 කින් යන්න පුළුවන්. 5න් ගන්න 5න් බෙදුවා මේ පැත්ත 5න් බෙදුවා මෙයාට මෙයා ගැවුණු පුතේ එන x සමානයි 40 5න් බෙදුනම 8යි 12 වරක් 8 16න් 6 එකක් ඉතුරුයි 8 1 96යි කිලෝමීටර් කීයක් යන්න පුළුවන්ද ලීටර් 12කින් 96ක් යන්න පුළුවන් හරිද ඕගලන්ට අරක ඒකීය ක්‍රමයට හදලා හදා ගන්න තනියම පුළුවන් හරි හොඳයි දැන් මෙහෙමයි කෙවින් කවින් නේද කවින් උදේ ඔයාට දැන් ක්ලාස් එක ඉවර වුණාම තව ප්‍රශ්න 3ක් මම ටියුට් එකේ දාලා දිනවා ඔයා ඕන එක print out එකක් අරගෙන හරි දැන් මේක සයිට් එකට ගිහලා අතින් පොඩි ප්‍රශ්න තියෙන අතින් ලියාගෙන හරි මේ ප්‍රශ්න 3 අරගෙන කරන්න හරිද ආවිෂ්කත් ඒ විදිහට කරලා දාන්න ඕනේ එතකොට අපිට පුළුවන් ඊගා දවසේ අලුත් පාඩමකට යන්න හරි එතකොට දැන් අලුත් යාළුවාම ඒගොල්ලන්ට දැන් අද කර පාඩමත් එක්කම ගැටෙන්න ගියොත් ඒගොල්ලන්ට ආපහු නැවත ගැටෙන්න ගියාම ඕගොල්ලෝ කාලේ නාස් වෙන නිසා ඒගොල්ලන්ට ඔන්න වීඩියෝ එක බලා ගන්න පුළුවන් අපි අලුත් පාඩමකට යමු ලබන සතියේ. එතකොට අපිට ලබන සතියේ ගන්න තියෙන අලුත් පාඩම මොකද්ද? ගණකේ අපි ගණකේ නම් එච්චර අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. දර්ශක කරා නේද? වැටී මහා විද්‍යාත්මක අංකණයට වගේ අපි යන්න උත්සාහ කරමු. ඒකට අදාළ ටියුට් එක මම දාලා තියෙනවා පුතේ ටියුට් ඔයගොල්ලන්ගේ ටියුට් කියන කොටසේ ඔයගොල්ලෝ ගිහලා ඒක print out ගන්න. හරිද? හරි. එහෙනම් අපි අද නවතිමු. ආයුබෝවන්. සර් ආයිබෝන්ස් ඔව්. මම විශ්වගේ මල්ලි විශ්ව යටියන ග්‍රීන් පාත් ක්‍රිෂාන්තය හරි බලන්නකොට දන්න කෙනෙක් නේද හොඳයි 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 හරි අපි පස්සේ කතා කරමු කොහොමද පුතේ හා හරි එහෙනම් good night හැමෝටම good night sir good night sir. good night